හැමෝටම සුබ දවසක්. අපි ඊළඟට අපිට කරන්න තියෙන පාඩම chapter 6 probability theory එක. ඒතර probability theory එක වීඩියෝ එකකින් කරන්න පුළුවන් පාඩමක් නෙමෙයි. මොකද ඒක ටිකක් දිග පාඩමක්. ඒ නිසා ඒක වීඩියෝස් 4කින් විතර කවර් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ වීඩියෝ එකෙන් probability theory පාඩමේ පළවෙනි පාර්ට් එක කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන මාතෘකා දෙකක් මැනුවල් එකට අනුව ප්‍රධාන මාතෘකා දෙකක් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක. එහෙම නැත්නම් මේ පාඩමට ඉන්ට්‍රොඩක්ෂන් එක යටතේදී what is probability? probability කියන්නේ මොකක්ද? ඊට පස්සේ random experiment, sample space, sample points කියන සංකල්ප, ඒ වගේම event කියන සංකල්පය විස්තරාත්මකව පැහැදිලි කරනවා. එතනින් පස්සේ දෙවෙනි මාතෘකාව යටතේදී intersection, union, difference and complement ඒ කියන basic rules and event operation වලට අදාළව ඒ කියන ප්‍රධාන සංකල්පත්. එතනින් පස්සේ collectively exhaustive events අපි සිංහලෙන් කියනවා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ඊළඟට mutually exclusive events අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒ වගේම සාමූහික වශයෙන් නිර්වශේෂ සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. අන්තිමට equally likely events සර්ව සම සිද්ධි කියන මෙන්න මේ ප්‍රධාන මාතෘකා ටික මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු ඉන්ට්‍රොඩක්ෂන් කියන මාතෘකාව යටතේදී සම්භාවිතාවය කියන්නේ මොකක්ද කියලා. probability. what is probability? numerical measure of uncertainty. ඒ කියන්නේ මේ අවිනිශ්චිතතාවය කියන එක ප්‍රමාණාත්මකව එහෙම නැත්නම් ගණිතමය අගයකින් ඉදිරිපත් කරන්න යොදා ගන්න න්‍යායක් තමයි සම්භාවිතාවය කියලා කියන්නේ. ඒතකොට මේ ඇදලා තියෙන රූප සටහනෙන් එහෙම නැත්නම් මේ රේඛාවෙන් අපිට ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. දැන් මේ රේඛාවේ 100ත් 100ත් කියන පරිමාණයට තමයි රේඛාව ඇදලා තියෙන්නේ. ඒතකොට 100 කියන්නේ impossible කියලා කියන. ඒ කියන්නේ කිසියම් සිද්ධියක් හරියාකාරව නැත්නම් නිශ්චිත වශයෙන්ම සිද්ධ නොවෙනවා නම් එතකොට ඒකදී අපිට ඒ සිද්ධිය සිදු වෙන්න තියෙන සම්භාවිතාවය 100ක් කියලා කියන්න පුළුවන්. ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ හරියටම. ඒ වගේම ඒකේ අනිත් පැත්ත 100%යි certain. ඒකෙන් අදහස් වෙන්නේ අපි දන්නවා නම් කිසියම් සිද්ධියක් හරියටම නිශ්චිතවම සිද්ධ වෙනවා කියලා. ඒතර ඒ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය 100%යි කියලා අපිට කියන්න පුළුවන්. මේ 100ත් 100ත් අතර මේ තියෙන ඕනම අගයක් මේ සම්භාවිතාවයට ගන්න පුළුවන්. ඒතර 100 ගන්නත් පුළුවන් 100 ගන්නත් පුළුවන්. 0ත් 100ත් අතර තියෙන ඕනම අගයක් සම්භාවිතාවයට ගන්න පුළුවන්. ඒතකොට 100ට ආසන්න වෙන්න අපි කියනවා less likely. ඒ කියන්නේ මේ සිද්ධිය සිද්ධ වෙන්න තියෙන හැකියාව අඩුයි. 100ට ලං වෙන මේ සිද්ධිය සිද්ධ වෙන්න තියෙන හැකියාව සාපේක්ෂව වැඩි. 50ක් වගේ අගයක් තිබ්බොත් සම්භාවිතාවයට ඒ සිද්ධිය සිද්ධ වෙන්නත් සමාන හැකියාවක් තියෙනවා, සිද්ධ නොවෙන්නත් සමාන හැකියාවක් තියෙනවා. ඒතර මේ 100ත් 100ත් අතර තමයි මේ සම්භාවිතාවය කියන එක දෝලණය වෙන්නේ. මේක අපි 0ත් 1ත් අතර නැවත නිර්මාණය කරගත්තොත් 0 කියලා කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන්න කිසිම හැකියාවක් නැහැ. 1 කියන්නේ අනිවාර්යෙන් මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒතර 0ත් 1ත් අතර තියෙන මේ දශම සංඛ්‍යාව වලින් අදහස් වෙන්නේ ඒ සිද්ධිය සිද්ධ වෙන්න කොච්චර සම්භාවිතාවයක් තියෙනවද කියන එක. එතකොට සම්භාවිතාවය කියන එකෙන් සරලව අදහස් වෙන්නේ යම්කිසි සිද්ධියක් සිදු වෙන්න තියෙන හැකියාව ගණිතමය වශයෙන් මනීම. එතකොට සම්භාවිතාවයේදී එක්ක ප්‍රතිශතයක් විදියට එහෙම නැත්නම් 0ත් 1ත් අතර අගයක් හැටියට තමයි මේ සම්භාවිතාවය අපි ඉදිරිපත් කරන්නේ. ඒතර මෙතනින් එහාට අපිට කතා කරන්න තියෙනවා මේ සම්භාවිතාවය කියන මාතෘකාව යටතේ random experiment. random experiment අපි සිංහලෙන් කියන සසම්භාවී පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයක්. මොකද්ද random experiment එකක් කියලා කියන්නේ? random experiment එකක් කියලා කියන්නේ අපි කිසියම් පරීක්ෂණයක් කරනවා. නමුත් ඒ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵලය අපි දන්නේ නැහැ. ඒ පරීක්ෂණයෙන් ලැබෙන සම්පූර්ණ ප්‍රතිඵල ටික අපි දන්නවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිඵල ටික ලැබෙනවා කියලා අපිට අවබෝධයක් තියෙනවා. නමුත් ඒ පරීක්ෂණය කරාම නිශ්චිතවම මොන ප්‍රතිඵලයේද, ඒ කියන්නේ එකපාරක් කරොත් මොන ප්‍රතිඵලයේද ලැබෙන්නේ, ඊළඟ පාර කරොත් මොන ප්‍රතිඵලයේද ලැබෙන්නේ කියන එක ඒ ලැබෙන ප්‍රතිඵලය අපිට නිශ්චිතවම කියන්න බෑ. එතකොට අපි කියනවා the outcome is uncertain. මේ random experiment වල විශේෂම ලක්ෂණය ලැබෙන ප්‍රතිඵලය අපිට කලින් විග්‍රහ කරන්න බෑ. ඒතර ඒ ලැබෙන ප්‍රතිඵලය කලින් අපිට
නිශ්චිතවම ප්‍රකාශ කරන්න බැරි පරීක්ෂණ වලට අපි කියනවා රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් කියලා. එතකොට මේ සම්භාවිතාවය කියන මාතෘකාවේදී රැන්ඩම් එක්ස්පෙරිමන්ට් කියන සංකල්පය ඉතාම වැදගත් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් කාසියක් උඩ දැමීම. toss in a coin. ඒතර කාසියක් උඩ දැමීම කියන පරීක්ෂණය රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් වෙනවා. මොකද හේතුව කාසිය උඩ දැම්මහම අපිට කියන්න බෑ, ඊට කලින් අපිට කියන්න බෑ සිරසද වැටෙන්නේ අගේද වැටෙන්නේ කියන එක. අපි දන්නවා සිරස හෝ අගේ වැටෙනවා කියලා. නමුත් අපිට හරියටම කියන්න බෑ සිරසද වැටෙන්නේ අගේද වැටෙන්නේ. ඊළඟට තව උදාහරණයක් ගත්තොත් ධාතු කැටයක් උඩ දැමීම. ධාතු කැටයක් උඩ දැමීමේදී අපිට කියන්න බෑ මේක එකද වැටෙන්නේ දෙකද වැටෙන්නේ ඔය විදිහට 6 වෙනකන් තියෙන මොන ඉලක්කමද වැටෙන්නේ කියලා අපිට පරීක්ෂණය කරන්න කලින් කියන්න බෑ. ඒතර ඒ වගේ පරීක්ෂණ වලට අපි කියනවා රැන්ඩම් එක්ස්පෙරිමන්ට් කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන සංකල්පය තමයි සාම්පල් එක. සාම්පල් ස්පේස් එක. සාම්පල් ස්පේස්. සාම්පල් ස්පේස් අපි සිංහලෙන් කියන නියැදි අවකාශය. නියැදි අවකාශය. ඒතර නියැදි අවකාශය කියලා කියන්නේ රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකකින් ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල. ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට අපි කියනවා නියැදි අවකාශය. එතකොට all outcomes of a random experiment. එතකොට මේ අපි රැන්ඩම් එක්ස්පෙරිමන්ට් කියලා කිව්වා කිසියම් පරීක්ෂණයක් ඒකේ අපි ඒ පරීක්ෂණයට අදාළ ප්‍රතිඵලය ඒ පරීක්ෂණයේ ප්‍රතිඵලය දන්නේ. නමුත් අපි ලැබෙන්න තියෙන ඔක්කොම ප්‍රතිඵල ගැන කලින්ම දන්නවා. එතකොට සාම්පල් ස්පේස් කියලා කියන්නේ සසම්භාවී පරීක්ෂණයකින් ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල අඩංගු කුලකයට අපි කියනවා රැන්ඩම් සාම්පල් ස්පේස් එක කියලා. දැන් අපි කලින් ගත්ත ධාතු කැටයක් උඩ දැමීම කාසියක් උඩ දැමීම කියන එක අපි මේකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. දැන් කාසියක් උඩ දැමීම කියන පරීක්ෂණය ගත්තොත් ඒකෙදි සාම්පල් ස්පේස් එක වෙන්නේ head and tail. අපි මේක සංකේතවත් කරන්නේ S කියන එකෙන් සාම්පල් ස්පේස් එක නියැදි අවකාශය. එතකොට ඒකේ තියෙන possible outcomes ඔක්කොම ටික තමයි head and tail. ඊළඟට අපි ධාතු කැටයක් උඩ දැමීමේ සසම්භාවී පරීක්ෂණය ගත්තොත් ඒකේ අපිට ලියන්න පුළුවන් සාම්පල් ස්පේස් එක 1 2 3 4 5 6. එතකොට හොඳට මතක තියාගන්න දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි කොහොමද මේ ප්‍රතිඵල ටික ලියන්නේ? රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකකදී ඒ එක්ස්පෙරිමන්ට් එක කරාට පස්සේ ලැබෙන නිශ්චිත ප්‍රතිඵලය දන්නේ නැතුණාට මේ පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් ඔක්කොම ප්‍රතිඵල ටික අපි දන්නවා. අන්නේ ඔක්කොම ප්‍රතිඵල ටිකට තමයි අපි කියන්නේ සාම්පල් ස්පේස් කියලා. එහෙම නැත්නම් පරීක්ෂණය කරාට පස්සෙත් අපිට ඔක්කොම ප්‍රතිඵල ටික මොනවද කියලා හොයාගන්න පුළුවන්. එතකොට රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. සාම්පල් ස්පේස් එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා සාම්පල් පොයින්ට්. නියැදි ලක්ෂ්‍ය. නියැදි ලක්ෂ්‍ය. සාම්පල් පොයින්ට්. අපි සිංහලෙන් කියනවා නියැදි ලක්ෂ්‍ය. ඒතර නියැදි ලක්ෂ්‍ය කියලා කියන්නේ දැන් අපිට සාම්පල් ස්පේස් එකේ අවුට්කම්ස් තියෙනවානේ. දැන් ධාතු කැටයක් උඩ දැමීමේ සාම්පල් ස්පේස් එකේ අවුට්කම් තමයි 1 2 3 4 5 6. ඒතර සාම්පල් පොයින්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ අවුට්කම්ස් අතරින් එක අවුට්කම් එකක්. එතකොට මේ 1 කියලා කියන්නේ සාම්පල් පොයින්ට් එකක්. 2 කියලා කියන්නේ සාම්පල් පොයින්ට් එකක්. 3 සාම්පල් පොයින්ට් එකක්. 4 සාම්පල් පොයින්ට් එකක්. 5 ආදී වශයෙන් මේ සාම්පල් ස්පේස් එකේ තියෙන ඕනම ලක්ෂයකට අපි කියනවා සාම්පල් පොයින්ට් එකක්. එතකොට ධාතු කැටයක් උඩ දැමීමේ පරීක්ෂණයට අදාළව මේ තියෙන්නේ සාම්පල් පොයින්ට්ස්. මේ තියෙන්නේ සාම්පල් පොයින්ට්ස් නියැදි ලක්ෂ්‍ය. ඊළඟ කාසියක් උඩ දැමීමේ පරීක්ෂණය මේ සාම්පල් ස්පේස් එක ගත්තොත් මේ හෙඩ් කියන්නේ සාම්පල් පොයින්ට් එකක්, T කියන්නේ සාම්පල් පොයින්ට් එකක්. එතකොට මේ විදිහට සාම්පල් ස්පේස් එක ඇතුලේ තියෙන එක එක ලක්ෂ්‍ය වලට අපි කියනවා සාම්පල් පොයින්ට් එකක් කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ඉවෙන්ට්. ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එකක් කියන එකේ සිංහල අදහස සිද්ධියක්. ඉවෙන්ට් එකක්. සිද්ධි කියලා අපි කියනවා. ඒතර සිද්ධියක් කියලා කියන්නේ මොකද්ද? දැන් රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එකකින් අපිට ලැබෙන සම්පූර්ණ
සමස්ත අවුට්කම්ස් වලට අපි කියනවා සාම්පල් ස්පේස්. ඒ සාම්පල් ස්පේස් එකේ එක එක පොයින්ට්ස් වලට අපි කියනවා සාම්පල් පොයින්ට්ස්. එතකොට සිද්ධි කියලා කියන්නේ අර සාම්පල් ස්පේස් එකේ තියෙන සාම්පල් පොයින්ට්ස් ඇතුළත් කරලා අපි ගොඩනගා ගන්න ඕනම උපකුලක. දැන් උදාහරණයක් විදිහට ධාතු කැටයක් උඩ දැමීමේ සාම්පල් ස්පේස් එක අපි නැවත ලිව්වොත් මේකෙදී අපිට මේක ඉවෙන්ට්ස් කියලා කියන්න පුළුවන්. මේක 2 3 4 5 6 කියන ඒවා වෙන වෙනම ගත්තොත් ඒ ඉවෙන්ට්ස් කියලා කියන්න පුළුවන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් 1 2 3 4 5 6 ඔය විදිහට මේන අවුට්කම්ස් ඕනම විදිහට අපිට වෙනම කුලක විදිහට ලියා ගත්තොත් මේවට අපි කියනවා ඉවෙන්ට්ස් කියලා. ඒ කියන්නේ මේ අවුට්කම්ස් අපිට හැම එකක්ම ඉවෙන්ට් එකක් වෙනවා. එතකොට දැන් මේ 1 2 3 4 5 6 1 කියන්නේ ඉවෙන්ට් එකක්, 2 ඉවෙන්ට් එකක්, 3 4 ඔය විදිහට ඒ තනි සාම්පල් පොයින්ට්ස් ඉවෙන්ට් වෙනවා. ඒ වගේම අපිට ගත්තොත් 1 2 අපි කලින් කිව්වා වගේ 3 4 5 6 ඒ වගේම 1 2 3 ඔය විදිහට මේ සාම්පල් ස්පේස් එකේ තියෙන possible outcomes ඕනම ආකාරයකට ඒ කියන්නේ ඒකේ වෙනම උපකුලක විදිහට අපි ලියාගත්තොත් ඒවට අපි කියනවා events කියලා. සිද්ධි කියලා. මේ සිද්ධි කියන සංකල්පය තමයි සම්භාවිතාවේදී ඉස්සරහට ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒතකොට අපි දැන් sample space එක කතා කරා, sample point කතා කරා, event කතා කරා. ඒතකොට මේ කියන ප්‍රධාන සංකල්පත් එක්ක තමයි මේ සම්භාවිතාවය කියන එක අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඒතකොට දැන් event එකක් කියලා කියන්නේ අර sample space එකේ තියෙන outcomes වලින් ඕනම විදිහකට අපිට ඒ outcomes යොදාගෙන හදාගන්න පුළුවන් subsets කියලා අපි කිව්වා. එහෙම නැත්නම් collection of outcomes. ඒකට subset of sample space කියලා අපි කිව්වා. ඒතර ඒක තවදුරටත් අපි මේ උදාහරණය ටිකක් පුළුල්ව විග්‍රහ කරගත්තොත් අපි හිතමු random experiment එක throw in a dish. ඒ කියන්නේ ධාතු කැටයක් උඩ දැමීම. එතකොට එතනදී sample space එක විදිහට අපි ලියන්න පුළුවන් 1 2 3 4 5 6. එතකොට මේ කියන sample space එක ඇතුලේ තියෙන sample points යොදාගෙන අපිට නැවත subset හදාගන්න පුළුවන්. ඒ තමයි events. එතකොට මේ events යම්කිසි අර්ථාන්විතව අපිට ගොඩනගා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ random experiment එක සහ sample space එකට අදාළව අපිට event එකක් නිර්මාණය කරගන්න පුළුවන් getting an odd number. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධිය. ඒතර මේකෙදී ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම කියන සිද්ධියට අදාළ ප්‍රතිඵල වෙන්නේ outcomes වෙන්නේ 1 3 5. ඒතර මේ අපි ඒක A කියලා හඳුන්වුවොත් A සමාන 1 3 5. ඒතර මේක එක event එකක්. ඊළඟට getting number below 3. 3ට වඩා අඩු ඉලක්කමක් ලැබීම. ඒක තව event එකක්. ඒකට අදාළව අපි ඒක B කියලා හඳුනා ගත්තොත් B සමාන 1 2. ඒතර මේ විදිහට මේ sample space එකේ තියෙන sample points එහෙම නැත්නම් outcomes වලින් අපිට විවිධ events විවිධ සිද්ධි ගොඩනගා ගන්න පුළුවන්. දෙවෙනියට අපිට කතා කරන්න තියෙන්නේ basic rules of event operations. ඒතකොට මේ events වලට අදාළ මූලික රීතීන් ඒ යටතේදී මුලින්ම අපි කතා කරනවා intersection එක සහ union එක. ඒතකොට intersection එක කියලා කියනවා අපි සිංහලෙන් කියනවා ඡේදනය කියලා. union එකට අපි සිංහලෙන් කියනවා මේලේ කියලා. intersection එක කියලා කියන්නේ කිසියම් සිද්ධි දෙකක් ගත්තාම මේ සිද්ධි දෙකට පොදුවේ ඇතුළත් වන අදාළ වෙන අවයවයන්ගෙන් අඩංගු කුලකය. එතකොට දැන් මේ වෙන් රූප සටහනින් පෙන්වන්නේ මේ පාට කරලා තියෙන ඉන්ටර්සෙක්ෂන් එක. ඒ ඡේදන B. ඒතර මේ කියන කොටස A වලටත් අයිති වෙනවා B වලටත් අයිති වෙනවා. අපි ඒක මේ ප්‍රකාශනයක් විදිහට ප්‍රකාශ කරනවා. A ඡේදන B. ඒ කියන්නේ x කියන එක මෙතන මෙන්න මේ මැද නම් තියෙන්නේ. ඒතර x කියන එක A වලටත් අයිති වෙනවා B වලටත් අයිති වෙනවා. මෙතනදී වැදගත්ම වචනයක් තමයි n කියන එක. සහ. ඒතර මේ n කියන වචනේ සහ කියන වචනේ තිබ්බොත් එතනදී අදහස් වෙන්නේ ඒ කතා කරන සිද්ධි දෙකටම පොදුවේ අදාළ වෙන අවයව ගැන එලිමන්ට්ස් ගැන මේ මෙතන E වගේ ලියලා තියෙන එලිමන්ට්ස් කියන එක පෙන්නන්නේ. ඒතොර x කියන එක එලිමන්ට් එකක් වෙනවා A කියන සිද්ධියේ. ඒ වගේම x කියන එක එලිමන්ට් එකක් වෙනවා B කියන සිද්ධියේ. ඒතොර x කියන එක පොදු එලිමන්ට් එකක් වෙනවා මේ A සහ B කියන සිද්ධි දෙකේම. ඒතොර අපිට ලියන්න පුළුවන් මේ x කියන එක තමයි මේකේ ඡේදනය. ඒතොර අපි උදාහරණයක් ගත්තොත් sample space එකක් තියෙනවා 1 2 3 4 5 6. ඒකෙන් events දෙකක් ගොඩනගාගෙන තියෙනවා A 1 3 5 B 5 6. ඒතර මේ events දෙකට අදාළව
මේ ඉවෙන්ට්ස් දෙකට අදාළව ඡේදනය වෙන්නේ මේ ඉවෙන්ට්ස් දෙකටම අදාළ පොදු අවයව. ඒතර මේ ඉවෙන්ට්ස් දෙකටම අදාළ පොදු අවයව තියෙන්නේ 5. ඒතර 5 තමයි මේ ඉවෙන්ට්ස් දෙකට අදාළ ඡේදන කුලකය. එතකොට යූනියන් එක කියන්නේ මොකද? මේලය. ඒතර මේලය කියලා කියන්නේ අඩුම තරමේ එක සිද්ධියකට හෝ අදාළ වෙන අවයව ඇතුළත් කුලකය. ඒතර එතනදී මෙන්න මේ පාට කරලා තියෙනවා A කියන එක සම්පූර්ණයෙන් පාට වෙලා තියෙනවා B කියන එකත් සම්පූර්ණයෙන් පාට වෙලා තියෙනවා. ඒතර ප්‍රකාශනයක් විදිහට අපි ලියනවා නම් A x කියලා ගත්තොත් x කියන්නේ ඒක A වලට අයිති හෝ B වලට අයිති. එතකොට අඩුම තරමින් එක සිද්ධියකට හරි අදාළ වෙන්න ඕනේ. එතකොට දැන් අපි සාම්පල් ස්පේස් 1 2 3 4 5 කියන උදාහරණයක් ගත්තොත් අපි ගොඩනැගුත් අර වගේම ඉවෙන්ට් දෙකක් A කියන්නේ 1 3 5 B කියන්නේ 5 6. එතකොට A මේලය B කියන්නේ 1 3 5 6. මේ කියන සිද්ධි දෙකේ තියෙන හැම අවයවයක්ම මේ මේලයට අදාළ වෙනවා. එතකොට ඒ අවයවය A වල විතරක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් B වල විතරක් තියෙන්න පුළුවන්. A සහ B දෙකටම පොදු වෙන්න පුළුවන්. A වල විතරක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියෙන්න පුළුවන්. B වල විතරක්. එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකටම පොදු අවයව වෙන්න පුළුවන්. ඒක තවදුරටත් පැහැදිලි කරොත් මේ මම අනිත් පැත්තට පාට කරන කොටසේ තියෙන්නේ A වලට විතරක් අයිති අවයව ටික. ඊළඟට මේ හරි දාන පැත්තේ තියෙන්නේ B වලට පමණක් අයිති අවයව ටික. මේ මැද්දේ තියෙනවා A සහ B වලට කියන දෙකටම අයිති අවයව ටික. එතකොට මෙතනදී මේ කොටසත් මේ කොටසත් මේ කොටසත් කියන මේ සමස්ත කොටසට තමයි අපි මේලය කියලා කියන්නේ. කියන අඩුම තරමේ ඒක A වලටත් අයිති වෙනවා. අඩුම තරමේ A වලට අයිති වෙනවා. අඩුම තරමේ B වලට අයිති වෙනවා. එහෙම නැත්නම් දෙකටම අයිති වෙනවා. ඒ නිසා මේලය සහ ඡේදනය කියන එක පටල ගන්න එපා. මේලය අපි හැමතිස්සෙම මාලය කියන වචනෙන් ඒක මතක තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අර මාලය වගේ මේ කොක්ක අනිත් පැත්තට පල්ලෙහාට තමයි තියෙන්නේ. ඡේදනයේදී කොක්ක උඩට තියෙන්නේ. ඒතර මේලය සහ ඡේදනය කියන දෙක අපි ඉස්සරහටත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ රූල්ස් ගොඩනගන්න. ඒතර දණ්ඩ සරලව මතක තියාගන්න ඡේදනය කියලා කියන්නේ කුලක දෙකකට එහෙම නැත්නම් සිද්ධි දෙකකට අදාළ පොදු අවයව අඩංගු කුලකේ. මේලය කියලා කියන්නේ අපි සිද්ධි දෙකක් හෝ කීපයක් ගත්තොත් අඩුම තරමේ එක සිද්ධියකට හරි ඇතුළත් වෙන අවයව අඩංගු කුලකය. ඊළඟට ඩිෆරන්ස් එක. සිද්ධි කිහිපයක් අතර ඩිෆරන්ස් එක. මේකෙන් අදහස් වෙන්නේ සිද්ධි දෙකක් ගත්තොත් ඒ සිද්ධි දෙකෙන් එක සිද්ධියකට පමණක් අදාළ අනිත් පැත්තට අනිත් සිද්ධියට අදාළ නොවන අවයව. එතකොට මේ කියන වෙන්රූප සටහන ඒක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මෙතනින් A සහ B කියන සිද්ධි දෙකක් තියෙනවා. මේ පාට කරලා තියෙන්නේ A සිද්ධියට පමණක් අදාළ අවයව සහිත ප්‍රදේශය. එතකොට මේ සම්පූර්ණ රවුමෙන් තියෙන්නේ A සිද්ධියට අදාළ අවයව. එතකොට ඒකෙන් මේ ඡේදන කොටස අයින් කරලා ඉතුරු ටික පාට කරාම ඉන්නේ A වලට පමණක් only A වලට පමණක් අදාළ අවයව. ඊළඟට මේ ඊළඟ රූප සටහනේ තියෙනවා සම්පූර්ණ එකේ තියෙන B. ඒකෙන් A ඡේදන B කොටස අයින් කරාම මේ පාට කරලා තියෙන කොටසෙන් අදහස් වෙන්නේ B ට පමණක් අදාළ අවයව. B ට පමණක් අදාළ අවයව. ඒතර A ට පමණක් අදාළ අවයව කියන එක සංකේතවත් කරන්නේ A difference B. මේ ඉර පොඩ ඇලේට ගහන්න ඕනේ දකුණේ ඉඳන් වමට මේ බෑම වෙන විදිහට. මොකද මේක අනිත් පැත්තට ගහන්න එපා. මොකද අනිත් පැත්තට ගැහුවොත් වෙන සංකල්පයක් එන්නේ. ඒ නිසා මේක හරියටම මෙහෙම ගහන්න ඕනේ. එහෙම නැත්තම් يعني මේකේ අදහස් වෙන්නේ මේ A කියන සිද්ධියට අදාළ අවයව වලින් අයින් කරන්න ඕනේ A ඡේදන B කොටස. ඒ නිසා A ඍණ A ඡේදන B කියලා කියන්නේ මේකටම තමයි. එතකොට B ඩිෆරන්ස් ඒ කියන්නේ B ට පමණක් අදාළ. ඒ කියන්නේ B කියන කොටසෙන් B වලට අදාළ සම්පූර්ණ B සිද්ධියට අදාළ අවයව වලින් අයින් කරන්න ඕනේ A ඡේදන B කොටස. එතකොට අපි උදාහරණයක් ගත්තොත් 1 2 3 4 5 කියන සාම්පල් ස්පේස් එකට අදාළව A කියලා සිද්ධියක් නිර්වචනය කරලා තියෙනවා odd numbers. odd numbers එන්නේ 1 3 5. B කියන සිද්ධිය තියෙනවා numbers larger than 2. දෙකට වඩා වැඩි අගයන් 3 4 5 6. එතකොට A difference B. A difference B කියන්නේ A ට පමණක් අයිති. එහෙම නැත්නම් A ට අයිති වෙන B ට අයිති නොවන. එතකොට A ට පමණක් අයිති කියලා කියන්නේ දැන් මේ දෙක බැලුවොත් 1 3 5 තමයි A ට අයිති. නමුත් ඒ 1 3 5 අතරින් 3 5 කියන එක B ටත් අයිති. මේ 3 5 තමයි මේකේ ඡේදනය. 3 5 A ඡේදන B 3 5.
එතකොට 1 3 5 කියන තුනම ඒට අයිති වුණාට 3යි 5යි බීට අයිති නිසා අපි දැන් හොයන්නේ ඒට පමණක් අයිති ටික. එහෙනම් මෙතනට එන්නේ 1 විතරයි. මේ A කියන සිද්ධියේ අවයව වලින් අපි අයින් කරනවා A ඡේදන B ගේ අවයව ටික. ඒතර අපිට ඉතුරු වෙන්නේ 1 කියන අවයව විතරයි. ඊළඟට B ඩිෆරන්ස් A. කියන්නේ B ට පමණක් අදාළ අවයව. ඒතර 3 4 5 6 කියන්නේ B ට අදාළ අවයව. B ට අදාළ අවයව. අපිට ඕනේ B ට පමණක් අදාළ අවයව. එතකොට 5 6 කියන එක ඒටත් තියෙනවා. එහෙනම් 3 5 කියන එක ඒටත් තියෙනවා. 3 5 කියන්නේ මේ දෙකේ ඡේදනය. එතකොට 3 4 5 6 අතරින් 3 5 අයින් කරාම ඉතුරු වෙන්නේ එහෙම නැත්නම් B ට පමණක් අදාළ අවයව වෙන්නේ 4 සහ 6. ඒ නිසා මේ ඩිෆරන්ස් කියන වචනෙන් අදහස් වෙන්නේ සිද්ධි දෙකක් හෝ කීපයක් ගත්තාම අපි සලකා බලන එක සිද්ධියට පමණක් ඒ සිද්ධියට පමණක් අදාළ අවයව අඩංගු කුලකයේ තමයි ඩිෆරන්ස් එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට අන්තිමට අපිට කතා කරන්න තියෙනවා මේ රූල්ස් වල කොම්ප්ලිමන්ට් එක. කොම්ප්ලිමන්ට් අපි කියනවා සිද්ධියක අනුපූරකය. අනුපූරක සිද්ධිය. කොම්ප්ලිමන්ට්. කොම්ප්ලිමන්ට් සිංහලෙන් කියන අනුපූරක. දැන් අපි උදාහරණයක් විදිහට ඒකත් වෙන රූප සටහනකින් අඳිමු. අපි හිතමු මේකේ තියෙන මේ තියෙන A කියන සිද්ධිය. මේ සැම්පල් ස්පේස් එක මේ තියෙන A කියන සිද්ධිය. එතකොට A කියන සිද්ධියට එළියෙන් තියෙන කියන්නේ සරලව කිව්වොත් A සිද්ධියට අදාළ නැති නමුත් නියදි අවකාශයේ තුලවන අනිකුත් සිද්ධි වලට අපි කියනවා A වල අනුපූරකය. එතකොට මේ තියෙන A සිද්ධිය අපි මේ එළිය පාට කරොත් A කියන එක අහුවෙන්නේ නැතුව එළිය පාට කරොත් මේ අපි පාට කරන්නේ A වල අනුපූරකය. අපි මේක සංකේතවත් කරනවා A dash. එතකොට මේකෙන් අදහස් වෙන්නේ Aට අයිති නැති නමුත් එතනින් එහාට sample space එකට අදාළ අවයව. එතකොට අපි උදාහරණයක් ගත්තොත් අපි මේ අර කලින් sample space එකම ලියාගත්තොත් 1 2 3 4 5 6. එතකොට අපි හිතමු A කියලා අපිට ඉවෙන්ට් එකක් දුන්නා. ඒ ඉවෙන්ට් එකෙන් කියනවා odd numbers කියලා. odd numbers. එතකොට odd numbers වලට අදාළ වෙන්නේ 1 3 5. එහෙනම් A dash කියන්නේ Aට අදාළ නැති නමුත් අර sample space එකේ තියෙන ඉතුරු ටික. එහෙනම් ඉතුරු ටික වෙන්නේ 2 4 6. එහෙනම් කොම්ප්ලිමන්ට් එක කියලා කියන්නේ කිසියම් සිද්ධියකට අදාළ නැති ඉතුරු අවයව. කිසියම් සිද්ධියකට අදාළ නැති නමුත් නියදි අවකාශය තුලවන ඉතුරු අවයව වලට අපි කියනවා කොම්ප්ලිමන්ට් එක අනුපූරකයක අපි සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට A dash. ඊළඟට අපිට කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකාවක් ප්‍රධාන සංකල්පයක් collectively exhaustive events. මේ අපි කතා කරන basic rules of event operations කියන එකේම අපිට ඊළඟට කතා කරන්න තියෙන මාතෘකාවක් collectively exhaustive events. ඒ කියන්නේ අපි සිංහලෙන් කියනවා සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. මේක ටිකක් අලුත් මාතෘකාවක් වෙන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ එකම නියදි අවකාශයක් තුල වන කිසියම් සිද්ධි කිහිපයක් මගින් ඒ නියදි අවකාශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා නම් ඒ සිද්ධි වලට අපි කියනවා මෙන්න මේ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියලා. ඒ කියන්නේ සරලව ගත්තොත් ඒ නියදි අවකාශය තුල වන සිද්ධිවල මේලය ඒ නියදි අවකාශයටම සමාන වෙනවා නම් අපි කියනවා ඒවට සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. අපි ගමු A1 A2 A3 ඔය ආදී වශයෙන් AN වෙනකන් සිද්ධි කිහිපයක් තියෙනවා එකම නියදි අවකාශයක් තුලවන. ඒ වගේම ඒ නියදි අවකාශය තුලවන මේ A1 ඉඳන් AN කියන සිද්ධි වලින් සම්පූර්ණ නියදි අවකාශයම ආවරණය වෙනවා. ඒ කියන්නේ ඒ සිද්ධි වලට පරිබාහිරව ඒ සිද්ධි වලට අයිති නැති අවයව නැහැ නියදි අවකාශය තුල. يعني සියලුම අවයව අඩංගු වෙන්නේ නියදි අවකාශයේ අඩංගු වෙන සියලුම අවයව අඩංගු වෙන්නේ මේ A1 A2 A3 AN වෙනකන් තියෙන ඒ සිද්ධි කිහිපේ ඇතුලේ විතරයි. එතකොට එතනදී ඒ සිද්ධිවල මේලය අර නියදි අවකාශයටම සමාන වෙනවා. එතකොට මේ වගේ සිද්ධි වලට අපි කියනවා collectively exhaustive events සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියලා. අපි උදාහරණයක් ගමු. උදාහරණේ sample space එක 1 2 3 4 5 6. එතකොට
මේ සාම්පල් ස්පේස් එකට අදාළව ඉවෙන්ට් එකක් සිද්ධියක් හඳුන්වලා දීලා තිනවා even numbers. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා. එතකොට 2 4 6 ඊළඟට numbers below 6 6ට වඩා අඩු වගේ. 1 2 3 4 5. එතකොට මේ දෙකේ මේලේ අපි ලියාගත්තොත් මේලේ විදියට මේලේ කියන තැනදී අපි කතා කරා එක සිද්ධියකට හරි අදාළ වෙන අවයව අඩංගු වෙන්න ඕනේ මේලේදී. එතකොට 1 2 3 4 5 සහ 6 ඒ කියන්නේ 1 2 3 4 5 6 කියන මේ සමස්ත නියදී අවකාශය තුල වෙන සියලුම සිද්ධි මේ A මේල B කියන සිද්ධියට එහෙම නැත්නම් A මේල B ට අදාළ වෙනවා. එතකොට A මේල B කියලා කියන්නේ එතනදී ASම තමයි. ඒ නිසා මේ A සහ B කියන එක අපිට කියන්න පුළුවන් සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි දෙකක් කියලා. මේ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියන එක තවදුරටත් අපි ඉස්සරහට පාඩමේ අන්තිමට total probability law සහ Bayes theory එකේ වඩා විස්තරාත්මකව කතා කරන්න හම්බ වෙනවා මේ සිද්ධි වල probability එකත් එක්ක. ඒතකොට එතනදී වඩාත් හොඳටම පැහැදිලි වෙයි. සරලව මතක තියාගන්න සිද්ධි එකම නියදී අවකාශයක් තුල වෙන සිද්ධි කිහිපයක මේලය මගින් මේ සමස්ත නියදී අවකාශයම ආවරණය වෙනවා නම් එවැනි සිද්ධි වලට අපි කියනවා collectively exhaustive events. සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. දැන් අපි කතා කරනවා mutually exclusive events. එහෙම නැත්නම් disjoint events. සිංහලෙන් කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒතර අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා කියන්නේ අපි සිද්ධි කීපයක් ගත්තොත් සිද්ධි දෙකක් හෝ කීපයක් ගත්තොත් ඒ සිද්ධි අතර ඡේදනයක් නොමැති සිද්ධි වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. එකම නියදී අවකාශය තුල වන සිද්ධි දෙකක් හෝ කිහිපයක් අතරින් ඒ සිද්ධි දෙකක් හෝ කිහිපයක ඡේදනයක් නැති සිද්ධි. දැන් මේ වෙන් රූප සටහනේ A1 කියන එක සිද්ධියක්, A2 කියන්නේ තව සිද්ධියක්. නමුත් මේ A1 සහ A2 අතර ඡේදනයක්. ඒ දෙකටම පොදු අවයව තියෙන ප්‍රදේශයක් නැහැ. ඒතර A1 සහ A2 කියන සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒතර අපි මේ අවයව නැහැ කියන එකෙන් අදහස් අවයව නැහැ කියන එක අපි අදහස් කරන්නේ මේ බිඳුව වලලා අපි බිඳුව කපනවා. ඒතර A1 intersection A2 equals to මෙන්න මේ බිඳුව ලියලා ඒක කපන එකෙන් අදහස් වෙන්නේ එතන අවයව නැහැ කියන එක. අපි සිංහලෙන් කියනවා අභිශූන්‍ය කුලකයක් කියන එක. ඒතර මෙතන ඡේදනයේ අවයව නැහැ. no intersection ඡේදනයක් නැහැ. ඒතර අපි උදාහරණයක් ගත්තොත් 1 2 3 4 5 කියන ඒ sample space එකේදී A1 කියලා කියන odd numbers ඔතේ සංඛ්‍යා 1 3 5 A2 කියන numbers larger than 5 පහට වඩා වැඩි අගයක් තියෙන සංඛ්‍යා. ඒතර ඒකට එන්නේ 6. ඒතර මේ දෙක ගත්තාම මේ දෙක අතර ඡේදනයක් නැහැ. මේ දෙකටම පොදු අවයව නැහැ. එහෙනම් මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි දෙකක්. ඒතර මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි වල තව විශේෂ ලක්ෂණයක් තමයි එක සිද්ධියක් සිදුවීම මගින් අනිත් සිද්ධිය සිදුවීම බැහැර කරනවා. එක සිද්ධියක් සිදුවීම මගින් අනිත් සිද්ධිය සිදුවීම බැහැර කරනවා. ඒ කියන්නේ දැන් 1 3 5 කියන සිද්ධිය આવොත් මේ 6 කියන සිද්ධිය එන්නේ නැහැ. 6 කියන ඉවෙන්ට් එක වුණොත් 1 3 5 කියන එක වෙන්නේ නැහැ. ඡේදනයක් නැහැනේ. ඡේදනය කියන්නේ දෙකම එකපාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම වෙලාවකදී දෙකේම ප්‍රතිඵල එන්න පුළුවන් සිද්ධියක්නේ. එතකොට ඡේදනයක් නැති වුනහම අනිවාර්යයෙන්ම මේ දෙක සිද්ධ වෙන්නේ නැහැ එක වෙලාවක. එක වෙලාවක මේ දෙක සිද්ධ වෙන්නේ නැහැ. එකක් සිද්ධ වුණොත් අනිත් එක සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක සිද්ධ වුණොත් මුලින් තියෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න mutually exclusive events ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි වල ඡේදනයක් කියන එක නැහැ. අනිත් පැත්තට ඡේදනයක් නැති සිද්ධි වලට අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒතර දැන් මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි කියන එක පටල ගන්න එපා. වචන ඉංග්‍රීසි වචනත් ටිකක් එක හා සමානයි. mutually exclusive events කිව්වොත් ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. ඒ කියන්නේ එතන ඡේදනයක් නැහැ. ඒ කියන්නේ ඡේදනයක් නැති සිද්ධි. අනිත් පැත්තට අපි කලින් කතා කරපු සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ඒතර සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි වල තියෙන ලක්ෂණය තමයි එතනදී ඒ සිද්ධිවල මේලය මගින් සම්පූර්ණ නියදී අවකාශයම ආවරණය වෙනවා. අපි දැන් කතා කරපු ඒ කියන්නේ කලින් කතා කරපු collectively exhaustive events and ඊට පස්සේ කතා කරපු mutually exclusive events කියන මේ දෙකම සම්බන්ධ කරලා අපිට ඒ තව අලුත් සංකල්පයක් ගොඩනගන්න පුළුවන්. ඒ තමයි mutually exclusive and collectively exhaustive events. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. මේක ඉතාමත් වැදගත්. මොකද මේ කියන සංකල්පය මෙහෙම්මම අපිට අන්තිමට තියෙන පේස් ප්‍රමේය සහ පූර්ණ සම්භාවිතා නියමයට මෙහෙම්මම අපිට ඒක යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් වැදගත් සංකල්පයක් වෙනවා. මේක අර කලින් කතා කරපු ඒ ඉවෙන්ට්ස් දෙකේම එකතුවක්.
තොර මොකක්ද මේක වෙනස කියලා අපි බලමු. දැන් මේ උදාහරණය මේ වේන් රූප සටහනේ බැලුවාම තේරෙන දෙයක් තමයි මේ S කියලා නියැදී අවකාශයක් තියෙනවා. A1 A2 A3 A4 කියන සිද්ධි හතරක් මේ නියැදී අවකාශය තුල තියෙනවා. එතකොට එක දෙයක් අපිට පැහැදිලිවම පේනවා මේ A1 A2 A3 A4 කියන සිද්ධි හතර මගින් මේ සම්පූර්ණ නියැදී අවකාශයම ආවරණය කරනවා. එතකොට කිසියම් සිද්ධි කිහිපයක් මගින් එහෙම නැත්නම් නියැදී අවකාශය තුල වෙන සිද්ධි කිහිපයක් මගින් සම්පූර්ණ නියැදී අවකාශයම ආවරණය කරනවා නම් ඒ වගේ සිද්ධි වලට අපි කියනවා collectively exhaustive events. අපි කතා කරමු සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි. ඒතර මේ A1 A2 A3 A4 කියන්නේ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි හතරක්. ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ රූප සටහන දැක්කහම මේකේ ඡේදන නැහැ. A1 A2 අතර A2 A3 අතර A3 A4 අතර කිසිම සිද්ධියක් අතර මෙතන ඡේදනයක් නැහැ. එතකොට සිද්ධීන් අතර ඡේදනයක් නොමැති සිද්ධි වලට අපි කිව්වා mutually exclusive events. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි. එතකොට මෙතනදී collectively exhaustive events උත් වෙනවා මේ events අතර, ඒ වගේම mutually exclusive events උත් වෙනවා. ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු සිද්ධි දෙකටම අදාළ ලක්ෂණ තියෙනවා. මේකෙන් පෙන්වන්නේ මේ සිද්ධි හතරේ ඡේදනය මේලය sample space එකට සමාන වෙනවා. ඒ වගේම මේ සිද්ධි අතර ඡේදනයක් නැහැ. එතකොට මෙවැනි සිද්ධි වලට අපි කියනවා mutually exclusive and collectively exhaustive events. අපි උදාහරණයකින් මේක ටිකක් සංකීර්ණයි, මේ සංකීර්ණභාවය අඩු කරගමු උදාහරණයකින් පැහැදිලි කරගෙන. එතකොට example 1 2 3 4 5 කියන මේ sample space එක මම මේ A space එකම නැවත නැවතත් ගන්න, ඒක සරල sample space එකක් නිසා. එතකොට අපි A කියන සිද්ධිය නිර්වචනය කරගන්න odd numbers ඔත්තේ සංඛ්‍යා. එතකොට 1 3 5 even numbers B කියන සිද්ධිය ඉරට්ටේ සංඛ්‍යා 2 4 6. එතකොට මේ කියන සිද්ධි දෙකේදී මේකේ මේලය අපි ගත්තොත් 1 3 5 2 4 6 කියන මේ අවයව 6ම එනවා. එතකොට 1 2 3 4 5 6 කියන මේ සමස්ත sample space එකම තමයි මේ A සහ B කියන සිද්ධි දෙකේ මේලේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එක condition එකක් හරි මොකද්ද? මේකේ මේලය sample space එකට සමාන වෙනවා. ඒ කියන්නේ මේක collectively exhaustive events. ඒ වගේම අපි බලමු ඡේදනය. ඒතර මේ දෙක අතර ඡේදනයක් නැහැ. මොකද ප්‍රායෝගිකවම ඔත්තේ සංඛ්‍යාවක් ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න බෑ. ඒතර මේ දෙකේ අවයව බැලුවොත් එක පැහැදිලි වෙනවා. ඒ නිසා මේකේ ඡේදනයක් නැහැ. අපි ඡේදනය කුලකයේ අභිශූන්‍ය කුලකයක් කියලා කියනවා. null set එකක්. null set එක මෙහෙම හඳුන්වන්නේ. එතකොට මෙතන මේලය sample space එකට සමාන වෙනවා. ඒ වගේම මේ දෙක අතර ඡේදනයක් නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ A සහ B කියන සිද්ධි දෙක mutually exclusive and collectively exhaustive events දෙකක් කියලා. එතකොට ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි දෙකක්. එතකොට සරලව මතක තියාගන්න මේකේ තේරුම නියැදී අවකාශයේ තියෙන සිද්ධි මගින් සම්පූර්ණ නියැදී අවකාශයම ආවරණය කරනවා. ඒ වගේම මේ සිද්ධි අතර ඡේදනයක් නැහැ. අවසාන වශයෙන් equally likely events, ඒ කියන්නේ සරල සම සිද්ධි. මෙතනදී අදහස් කරන්නේ කිසියම් random experiment එකක් කරාට පස්සේ random experiment එකෙන් outcomes වලට සමාන හැකියාවක් තියෙන occur වෙන්න. කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ධාතු කැටයක් උඩ දාද්දී 1 2 3 4 5 6 කියන පැති 6න් එකක් තමයි අපිට ලැබෙන්නේ ප්‍රතිඵලයේ විදිහට. එතකොට ඒ 1 2 3 4 5 6 කියන පැති 6න් ඕනම පැත්තක් ලැබෙන්න තියෙන සමාන හැකියාවක්, සමාන chance එකක්. ඒ වගේම කාසියක් උඩ දැමීමේදී කාසියේ head එක එහෙම නැත්නම් tail එක අපිට ලැබෙන්න තියෙන්නේ සමාන හැකියාවක්. එතකොට කිසියම් පරීක්ෂණයකදී ඒ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල ලැබෙන්න තියෙන කියන්නේ සියලුම ප්‍රතිඵල ලැබෙන්න තියෙන හැකියාව සමාන නම්, සමාන හැකියාවක් නම් තියෙන, සමාන chance එකක් නම් තියෙන, සමාන probability එකක් නම් තියෙන්නේ. ඒ වගේ සිද්ධි වලට අපි කියනවා equally likely events, සර්ව සම සිද්ධි කියලා. chapter 6 එකේ කියන්නේ probability theory එකේ part 1 වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එතකොට ඊළඟට තියෙන part 2 වීඩියෝ එක. part 2 වීඩියෝ එකේදී probability approaches, සම්භාවිතා ප්‍රවේශ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රවේශ හතරක් තියෙනවා. මේ හතර ගැන විස්තරාත්මකව කතා කරනවා. ඒ වගේම මෙතනදී counting techniques කියන concept එක එනවා. ඒකත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට කරපු ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක අපි ඊළඟ දවසේ හම්බ වෙමු.